समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කෝම්මි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිස්සාමි තී. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ වෙලාවේ බෞද්ධ රූප වාහිනිය තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අනුශාද සිල්වා මහත්මිය ප්‍රදාන පින්වත් පිරිස. ඒ පින්තුන් හැම දිනාගේම අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය ප්‍රමුඛම ඉලක්කය තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට කියලා දෙන සුන්දරම පණිවිඩය තමයි තමන් දෙස බලාගෙන ඉඳලා තමන්ව ගවේෂණය කරලා තමන්ගේ ආධ්‍යාත්මය තුළ සුන්දර නිවීම මතු කරගන්න කියන එක. තමන්ගේ ආධ්‍යාත්මය තුළ නිවීම මතු කරගන්න ශ්‍රාවකෙක් හැම වෙලාවකම තමන්ව පරිස්සම් කරගන්න වැඩපිළිවෙලක් තමන්ව තියෙන්න ඕන. තමන්ව විනාශ කරගෙන ගොඩනැගිලි හැදුවට වැඩක් නැහැ. තමන්ව විනාශ කරගෙන දරුවෝ වෙනුවෙන් තමන්ගේ කාලය කැප කළාට වැඩක් නැහැ. ඒ නිසා පළවෙනි කාරණේ තමයි තමන්ව පරිස්සම් කරගන්න එක. එතකොට තමන්ව පරිස්සම් කරගන්න ශ්‍රාවකයෙක් හැම වෙලාවකම තමන්ට පිරිහෙන්න නොදී තමන්ව ආරක්ෂා කරගන්න වග බලා ගන්නවා. දැන් අද ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ මුළු ජීවිතේම තවත් පිරිසක් පරිස්සම් කරන්න බලනවා, තවත් පිරිසක් නඩත්තු කරන්න බලනවා, තවත් පිරිසක් වෙනුවෙන් Tamanගේ පූර්ණ කාලය කැප කරනවා. නමුත් අවසානයේ හැරිලා බලනකොට එයා තමන්ව රැකගන්න, තමන්ව සුරක්ෂිත කරගන්න, තමන්ව පරිස්සම් කරගන්න යාට වැඩපිළිවෙලක් තිබිලා නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක්ගේ ජීවිතේ මරණින් එහා පැත්තේ දුගතියක තමයි විවෘත වෙන්නේ. පින්වත්නි, අද ඔබට දේශනා කරන දේශනාව බොහොම වැදගත් දේශනාවක්. ඔබේ ජීවිතයට ඉතාම අර්ථවත් දේශනාවක්. ඒ තමයි ඔබ අප හැම දිනාටම තත්වය බෙදීමක් නැතුව, පාරම්පරික බෙදීමක් නැතුව, සිංහල දෙමළ වශයෙන්, ಜಾති වශයෙන්, කුල ගෝත්‍ර වශයෙන්, උස් පහත් වශයෙන්, ඇති නැති වශයෙන් මේ විදියට මේ හැමෝටම බලපාන බොහොම ලස්සන ධර්මතාවයක්, අපි හැමෝම නිතර නිතර මතක තියාගන්න ඕන ධර්මතාවයක් ගැන තමයි අද මේ දේශනාවෙන් ඔබට අපි කරුණාවෙන් අනුශාසනා කරන්නේ. ඔබේ ජීවිතයේ හැම වෙලාවකම මතක තියෙන්න ඕන බොහොම ලස්සන ධර්මයක් තියෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට දසධම්ම සූත්‍රයේදී මතක් කරනවා, මහණෙනි, දිවා රාත්‍රී මතක තියාගන්න කියනවා, මම කර්මයේ ඉක්මවපු කෙනෙක් නෙමෙයි කියලා.
මම කර්මයේ දායාද කරගෙන, කර්මයේ ඥාතිවරයා කරගෙන, කර්මයේ පිළිසරණ කරගෙන, කර්මයේ තමන්ගේ යහපත පිණිස පමුණුවාගෙන තමන්ගේ ජීවිතයේ ආධිපත්‍ය විදියට පවතින කර්මය කියලා මතක තියාගෙන වැඩ කරන්න කියනවා. එතකොට අපේ ජීවිතයේ පින්වත්නි මේ හැම තත්වයක පරතරයන් අතර බෙදීම් තිබුණට අපේ ජීවිතේට බොහොම සාධාරණව බලපාන බොහොම ලස්සන ධර්මතාවයක් තමයි කර්මය කියලා කියන්නේ. දවස් ගාණක් බණ කියන්න තරම් පළල් විෂයක්. හැබැයි හැම කෙනෙක්ගේම ජීවිතේ යම් වැටහීමක් යම් අවබෝධයක් මේ විෂය පරාසය ගැන අපි හැම දිනාටම තියෙන එක ඊටාම වැදගත් දෙයක්. හේතුව තමයි අපි හැම දිනාගේම දායාදේ කර්මය. අර කම්මස්ස කෝම්මි කම්ම දායාදෝ. ඒතකොට මගේ දායාදේ ඔබේ දායාදේ තමයි කර්මය. ඒතකොට ඔබේ දායාදේ මොකද්ද කියලා ඔබට ඇහුවොත් ඔබට මේ භෞතිකව හදාගත්ත ගොඩනැගිලි ඔස්සේ ආර්ථික ශක්තිය ඔස්සේ ඔබේ තත්ත්වයේ තාන්න මාන්න ඔස්සේ ඔබට යම් දායාදයක් ගැන අදහසක් එයි. හැබැයි පින්වත්නි හැම කෙනෙක්ගේම දායාදේ තමයි කර්මය. ඒ නිසා Taman මතක තියාගන්න ඕන මේ විෂය ගැන අවබෝධයක් හදාගන්න. කම්ම යෝනි. කම්ම යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානයේ විදියට පුද්ගලයාට බලපාන ලස්සන ධර්මතාවය තමයි කර්මය කියලා කියන්නේ. උත්පත්ති ස්ථානයේ විදියට පුද්ගලයාට බලපෑම් කරනවා. කම්ම යෝනි. කම්ම බන්දු. ඥාතිවරයා විදියට යාළුවා විදියට Tamanගේ පස්සෙන් එන්නේ කර්මයේ පින්වත්නි. කම්ම පටිසරණ ලෝකේ පිලිසරණ කියලා එකක් තියෙනවා නම් ඒ පිලිසරණ තියෙන්නේ කර්මයේ තුල පින්වත්නි. කර්මයේ පිලිසරණ කරගෙන තමයි ඉපදෙමින් මැරෙමින් යන සත්වයා මේ සංසාරේ සැරිසරන්නේ. යම් කෙනෙක් සැප විපාක විඳිනවා නම් එයාට සැප විපාක පිණිස හේතු වෙලා තියෙන්නේ කර්මය. යම් කෙනෙක් දුක් විපාක විඳිනවා නම් ඒ දුක් විපාක පිණිස උපකාර වෙලා තියෙන්නේ එයාට කර්මය. ඒකට ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා යං කම්මං කරිස්සාමීති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. ඔබේ දායාදේ තමයි යහපත් විදියට හරි අයහපත් විදියට හරි ගොඩනගාගත් කර්ම ශක්තිය. ඒ නිසා අපිට මේ විශේෂ පරාසය ඊටාම වැදගත් කාරණයක්. හැබැයි මේ ගැන මොන තරම් උපකල්පන හදාගත්තත් පින්වත්නි මොන විදියට සැලසුම් කරගත්තත් මේ විෂය ගැන අපිට මේ කතා කරලා ඉවර කරගන්න තැනක් තේරෙන්නේ නැහැ. හේතුව තමයි මේක අපි වගේ සාමාන්‍ය කෙනෙකුට විශේෂ වෙන විශේෂ පරාසයක් නෙවෙයි. අපි වගේ සාමාන්‍ය කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ධර්ම සේනාධිපතින් වහන්සේ නමකටවත් මේක පරිපූර්ණව තේරෙන්නේ නැහැ. ඒතර සාමාන්‍ය ගිහියෝ ගැන මොන කතාන්දරද? ඒතර එහෙනම් මේක තේරෙන්නේ ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා අචින්ත්‍ය සූත්‍රය කියලා. අචින්ත්‍ය සූත්‍රයේදී අපගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි කර්ම විෂය, ලෝක විෂය, 이르දි විෂය, බුද්ධ විෂය කියන විෂයන් හතර ගැන කවුරු හරි මිනිහෙක් කල්පනා කරනවා නම් මම මේ ගැන හොයලා ඉවර කරනවා කියලා. මම මේ ගැන පරතරට යනවා කියලා කල්පනා කරනවා නම් මොනවා ගැනද? කර්මයේ ගැන, 이르දි විෂය ගැන, ලෝක විෂය ගැන, බුද්ධ විෂය ගැන කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම මේක කොහොම හරි හිතලා ඉවර කරනවා කියලා මහණෙනි එයා මානසික රෝගියෙක් වෙලා තමයි නවතින්නේ කියනවා. හේතුව තමයි පින්වත් මහණෙනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේක සාමාන්‍ය මිනිහෙකුට ග්‍රහණය වෙන්නේ නැහැ කියනවා. කර්ම විශේෂ සාමාන්‍ය මිනිහෙකුට තේරුම් ගන්න බෑ කියන. දැන් ඔබටම තේරෙනවා විපාක දෙන විදිය අනුව විවිධත්වයක් තියෙනවා. විපාක දෙන කාල අනුව විවිධත්වයක් තියෙනවා. ඒකට කර්මී බලපෑම මොන විදියට සිද්ධ වෙනවද කියලා අපිට එක තැනකින් අල්ල ගන්න බෑ. හේතුව තමයි සමහර අවස්ථා තියෙනවා එක වචනයක් තමයි විපාක දීලා ජීවිතේ සංසාර ගමනේදී සමහර විට බුද්ධාන්තරයක් විඳවලා තියෙනවා. එක වචනයක්. ඒත් ඊළඟට එන ප්‍රශ්නේ තමයි යා කතා කරපු එකම වචනේ දෙක කියලා. එක වචනයක් බුද්ධාන්තරයක් පුරාවට විපාක දෙමින් පිටිපස්සෙන් එනවා කියන එක අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න අමාරුයි. ඒ නිසා තමයි මේ විෂය සාමාන්‍ය කෙනෙකුට හිතලා ඉවර කරගන්න බැරි තරමට සංකීර්ණ විෂයක් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් කර්මී විපාක දෙන විදිය අනුව ගත්තට පස්සේ හතර වැදෑරු. සමහර ඒවා තියෙනවා ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා. මෙහෙදිම විපාකේ හැදෙනවා. සමහර විට කුසල සංස්කාරයක් වෙන්නත් පුළුවන් අකුසල සංස්කාරයක් වෙන්නත් පුළුවන්. ditta ධම්ම වේදනීය වශයෙන් මෙහිදී විපාක හම්බ වෙනවා. ඊළඟට උපපජ්ජ වේදනීය වශයෙන් උපපජ්ජ වේදනීය වශයෙන් කියන්නේ පින්වත්නි ස්ථීරව මරණයත් එක්කම විපාක හැදෙනවා. මරණයත් එක්කම විපාක දෙන්න බලවත් වෙන කර්ම කොටසට කියනවා උපපජ්ජ වේදනීය කියලා. දැන් බොහෝ වෙලාවට ඔය ආනන්තරේ පාප කර්ම හිම කරගත්තට පස්සේ ඊළඟ උපතට කර්ම සකස් වෙලා ඉවරයි. එයා මොන තරම් කුසල් කරත් බුදුරජාණන් වහන්සේ ළඟටම වෙලා උවටැන් කර හිටියත් පින්වත්නි එයාට බණ අහලා ධර්මය අවබෝධ කරගන්න මොනතරම් කුසලතාවයක් තිබ්බත් අර මේ කර්මයේ විසින් එයාගේ නිවන් මඟ වහලා දානවා. ඔය ආනන්තරීය පාප කර්මයේදී වෙන්නේ ඒක තමයි. කර්මයේ විසින් එයාගේ මේ ධර්මතාවයක් දියුණු කරගන්න කුසලතාවයක් තිබ්බත් උදාහරණයක් විදිහට සෝතාපන්න වෙන්න පින තිබ්බත් ඒ සෝතාපන්න වෙන්න තියෙන පිනත් යට ගහනවා පින්වත්නි සමහර වෙලාවට ඔය උපපජ්ජ වේදනීය වශයෙන් කර්මී බලපැවැත්ුණාට පස්සේ ditta ධම්ම වේදනීය වශයෙන් මෙහෙදිම විපාක දෙන බලවත් කර්ම තියෙනවා. ඊට පස්සේ උපපජ්ජ වේදනීය කිව්වේ දෙවනි ජීවිතයේදී විපාක දෙනවා. අපිට හිතා ගන්න බෑ කොහොම විපාක දෙනවද කියලා. ඊළඟට පින්වත්නි අපරාපරිය වේදනීය වශයෙන් උත් විපාක දෙනවා. මොකද්ද මේ අපරාපරිය වේදනීය කියන්නේ? සංසාරේ ධර්මය අවබෝධ කරන කම්ම පස්සේ මතුවේවි විපාක දෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරන වෙලාව දක්වාම මතුවේවි පින්වත්නි මේ කර්මී විපාක සකස් කරලා දෙනවා. ඊළඟට ඔය අතර තියෙනවා අහෝසි කර්ම කියලා. සමහර කර්ම තියෙනවා අහෝසි වෙලා යන අවස්ථා ගැන ධර්මයේ තියෙනවා. එහෙමනම් දැන් මේකෙන් කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් ගැළවීමක්ම නැහැ නේ කියලා. ඇත්ත තමයි පින්වත්නි ගැළවීමක් නැහැ මේ ජීවිතය තුළ. ගැළවීම තියෙන්නේ කර්ම නිරෝධය තුළ. මොකද්ද මේ කර්ම නිරෝධය කියලා කියන්නේ? බුදුරජාණන්සේ බොහොම ලස්සනට මතක් කරන මහණෙනි කර්මයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. කර්මයේ නිරුද්ධ කරන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තමයි පින්වත්නි මේ කර්මය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දාන්න තියෙන්නේ. එතකොට ඒ වැඩපිළිවෙලට නාවොත් පින්වත්නි අපේ ජීවිතේ මේ කර්මයෙන් වැහිලා යනවා. මොකද අපේ ජීවිතේ පුරාවටම තියෙන්නේ කර්ම විපාක. මේ සත්පුද්ගලයාගේ පැවැත්ම කියලා කියන්නේ කර්ම විපාකවල පැවැත්ම පින්වත්නි. සමහර අවස්ථාවල ওই කර්මය ගැන කියනකොට බොහොම සිද්ධි ගොඩක් තියෙනවා. සමහර දේවල් තියෙනවා ඔය බුද්ධ ශාසනයක් මුල් කරගෙන ඒ නිසා තමයි අපි හැම වෙලාවකම කියන්නේ මේ ලැබිච්ච බුද්ධ ශාසනය බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න, ඇසුරු කරන්න කියලා. සංඝයා වුණත් බොහොම පරිස්සමට පරිහරණය කරන්න කියලා. හේතුව තමයි බුද්ධ ශාසනයක් මුල් කරගෙන යම් කෙනෙකුගේ ජීවිතේ අකුසලයක් වැඩෙන්න පටන් ගත්තොත් සමහර විට ඒ වැඩපිළිවෙල ඉවර වෙන්නේ නිරයෙන්. නිරයෙන් තමයි අවසන් වෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ මාමණ්ඩි තමයි සුප්‍රබුද්ධ රජුරුව. සුප්‍රබුද්ධ රජුරුව මාමණ්ඩි කියන්නේ යශෝදරාවගේ තාත්තා, දේවදත්ත භික්ෂුවගේ තාත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩිනකොට දවසක් හොඳට මේ සුප්‍රබුද්ධ රජුරුව මත්ද්‍රව්‍ය පානය කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝ පිරිස වඩින පාර ඇහුරුවා. භාග්‍යවතුන් වහන්සේට වඩින්න තිබ්බ පාර වහලා දැම්මා. කෑ ගහලා විශාල කාලකෝලහලයක් කරලා දැන් බලන්න Tamanගේ මනස අවුල් වෙලා බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගය ඇහුරුවා. බුදුරජාණන් වහන්සේ කිසිම කතාවක් නැහැ. උන්වහන්සේ අර භික්ෂු සංඝයා පිරිවරාගෙන සංඝ පිරිසත් එක්ක ආපහු හැරිලා විහාරයට වැඩම කළා. දැන් මේ සුප්‍රබුද්ධ රජුරවන්ට හරිම සතුටුයි. තමන්ගේ වැඩේ ඉෂ්ට වුණා. දැන් මේ සුප්‍රබුද්ධ කියන්නේ නිකන් කෙනෙක්ද? රජෙක්. ධර්මය අවබෝධ කරගන්න තරම් පිනක් තිබුණ දියණියක් බිහි කළා.
යශෝදරාවගේ තාත්තා. ඒත් එක්කම තමයි මේ බුදු බව පතාගෙන අභිසම්බුද්ධත්වයේ පිණිස ආපු කෙනෙකුට Tamanගේ දියණිය සරණ පාවලා දුන්නා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ දන්නේ නැතුවද මේ පාර ඇහුරුවේ? දන්නවා. Tamanගේ අර ජීවිතයේ තිබ්බ බේබදුකම් එක්ක අනික් කැමැතිවරුත් ඔක්කොම එකතු වෙලා අර සංඝ පිරිසත් එක්ක භාග්‍යතුන් වහන්සේ වඩින පාර ඇහුරුවා. බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් කියන්නේ නැහැ. උන්වහන්සේ මේ වීදියේ දිගේ අනිත් පැත්තට හැරිලා වැඩම කළා. පින්වත්නි, බුදු කෙනෙකුට යම් කෙනෙක් පාර වැහුවොත්, පාර ඇහුරුවොත්, බුදු කෙනෙක්ගේ ගමන වැළැක්වුවොත් පින්වත්නි ධර්මයේ තියෙනවා යාට ditta ධම්ම වේදනීය වශයෙන් විපාක හැදෙනවා කියලා. ඒ නිසා මම ඔබට මතක ඇති දැන් මම මේ දේශනාවේදී කිව්වා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇසුරු කරද්දී බොහොම පරිස්සමට ඇසුරු කරන්න ඕන කියලා. බොහොම ප්‍රවේශමින් ශාසනය ඇසුරු කරන්න ඕන. ඒ නිසා බුද්ධ ශාසනයක් තුල යාගේ ජීවිතේ සුගතියට යන්න තියෙන අවස්ථාවත් වැඩි තමයි. වෙන කාලයකට වඩා දක්ෂ ශ්‍රාවකයෙකුට සුගතිය ඉපදෙනවා කියන්නේ බොහොම පහසු වැඩක්. හැබැයි ඒකේ අනිත් පැත්තටත් එහෙම තමයි පින්වත්. බුද්ධ ශාසනයක් එක්ක යම් කෙනෙක් ගැටීමක් හදාගත්තොත් එයාගේ ගමන නිරේන් නවතින්නේ. එක්ක പ്രേත ලෝකෙන් නවතින්නේ. එක්ක සතර අපායෙන් නවතින්නේ. එතකොට මේ සුගතියට යන එකත් බොහොම පහසුයි. හැබැයි දුගතියට යන්නත් හරිම පහසුයි බුද්ධ ශාසනයක් වරදවල අල්ලගත්තොත් එහෙම. බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියාම දැන් මේ සුප්‍රබුද්ධ රජුණන්ට ටිකක් බය හිතුණා. ඒ දන්නේ නැණි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මොන වගේද කියලා. හැබැයි ගිහි කාලේවත් මේ සත්ව හිංසාවක් කරපු කෙනෙක් නෙමෙයි. ගිහි කාලේවත් බොරු කියපු කෙනෙක් නෙමෙයි. ගිහි කාලේවත් Tamanගේ ඉන්ද්‍රිය අසංවර කරගත්ත කෙනෙක් නෙමෙයි. මේ වගේ මුනිවරයෙකුට පාර වැරද්දුවා කියලා ටිකක් අර හොඳට සිහි කල්පනා වෙනකොට දැන් සිහිය නැතුවනේ ඔක කළේ. සිහි කල්පනාව එනකොට ටිකක් බය වුණා. ඒ නිසා ඇමතිවරුන්ට කතා කරලා ඇමතිවරු යවුවා බුදුරජාණන් වහන්සේ මොනවද කියන්නේ කියලා බලාගෙන ඉන්න කියලා පිටත් කරලා යවුවා මාලිගාවෙන්. දැන් බලන්න පස්සේ ආ බය වෙනවා. ඉතින් මේ සුප්‍රබුද්ධ රජුරුවන්ගේ පිරිස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහින් හොයලා බලනවා. උන්වහන්සේ මොකද කියන්නේ මේ ඊයේ වෙච්ච සිද්ධිය ගැන කියලා. එක භික්ෂුවක් නැගිටලා බුදුරජාණන් වහන්සේගෙන් එක වෙලාවක අහනවා ස්වාමීනි මේ සුප්‍රබුද්ධ රජුරෝ භාග්‍යවතුන් වහන්සේ වඩින ගමන වැළැක්කුවා. ඔබ වහන්සේ වඩින ගමනට සම්බාධකයක් ඇති කළා. ස්වාමීනි මේ සුප්‍රබුද්ධ රජුරුවන්ගේ ඊළඟ උපත මොන විදියට හැදෙයිද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂුව යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ගමන් මඟ ඇහුරුවොත් ගමන් මඟ වැළැක්වුවොත් එහෙම එයාගේ ජීවිතේ ඊළඟට නිරේ හැදෙන්නේ කියනවා. ඒ නිසා ඔය සුප්‍රබුද්ධ රජුරුව අදින් දවස් 7කට පස්සේ ඒම අවීචි මහ නරකයට ඇදීගෙන යනවා කියලා කිව්වා. දැන් ඕක රජුරුවන්ගේ කණේ තිබ්බා ගිහින් අර රජුරුන්ගේ පණිවිඩකාරයෝ. රජුරුවන්ට ඕක ඇහුවට පස්සේ හීන්දාඩිය දැම්මා. හොඳටම රජුරුව බය වුණා. හොඳයි මම දැන් විස්තරය දන්නවනේ. දැන් මට මේ විස්තරය දන්න නිසා තියෙන බාධකයෙන් වැළකෙන්න පුළුවන්. මොකක් හරි පාරේ යනකොට අනතුරක් තියනවා කියලා දන්නවනේ. ඒක කල් වේල ඇතුව දැනගත්තාම මග අරින්න පුළුවන්. මම ඔය බුදුරජාණන් වහන්සේ කියපු කතාව අද බොරු කරලා පෙන්නනවා කියලා දවස් 10කට විතර ඇති වෙන්නේ කෑමත් අරගෙන උඩුමහල් තලයට ගියා. ඒකල ඇමතිවරුන්ට කිව්වා කිසිම හේතුවක් නිසා මට පණිවිඩය අරන් එන්න එපා කිව්වා. නුඹලා කිසිම හේතුවක් නිසා මට පණිවිඩ අරගෙන ඉන්න එපා. මම මගේ විවේකයෙන් මම පාඩුවේ ඉන්නවා දවස් 10ක් යනකම් උඩට එන්න එපා කිසි කෙනෙක් කිව්වා. ඒතර රජු උඩුමහලට ගිහින් දැන් මොකද 7 වෙනි දවසේ උන්වහන්සේ මතක් කළා පියගැට පෙළ අතර තම පියගැට පෙළේදී තමයි සුප්‍රබුද්ධ රජු නිරේට ඇදිලා යන්නේ කියලා. ඒතර දැන් පියගැට පෙළේ නම් නිරේට ඇදිලා යන්නේ පියගැට පෙළ මග හැරලා හිටියම හරි කියලා හිතන්න ඇති. ධර්මයේ දන්න අය දන්නවා කර්මයෙන් අපේ ජීවිතේ වැහුණාට පස්සේ පින්වත්නි කර්මයෙන් අපිව අනතුරේ හෙලනකොට ඒ හෙලන අනතුරු වහගන්න තියෙන කුසලයකින් විතරයි. ධර්මයකින් විතරයි. ඒතර කුසලයක් ගැන ධර්මයක් ගැන දන්නේ නැති මිනිස්සයා ඊ අකුසලයේ යට කර ගන්න ඕන විදිය දන්නේ නැහැ එයා. එයාට ඒක ගැන හරියට අදහසක් ඉන්නේ නැහැ. දැන් මේ කතාව අහගෙන රජු උඩුමහල් තලයට ගිහින් හොඳට කාලා බීලා ඉන්නවා.
ඔන්න 7 වෙනි දවස ආවා. මොකද මේ දවස පැනගත්තොත් රජුරුවන්ගේ අදහස තියෙනවා මට කිසි අවදානමක් නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන ගී කාලෙත් තොරතුරු දන්න නිසා දන්නවා උන්වහන්සේ බොහොම සත්‍යවාදී කෙනෙක්, උන්වහන්සේ බොරු කියන කෙනෙක් නෙමෙයි කියලා දන්න නිසා වෙන්න ඇති එහිමීට උඩුමහල් තලයට පලා ගියේ රජුරුව. ඔන්න 7 වෙනි දවසේ උදේම මාලිගාවේ ප්‍රධාන ඇතා කුලප් වුණා. ඇතා කලබල වෙලා එහෙට දුවනවා මෙහෙට දුවනවා. දැන් මේ ඇත්ගාලේ ඉන්න ඇත්ගොව්ව මේ ඇතාව පාලනය කරන්න හදනවා. කිසිම හේතුවක් නිසා මේ ඇතාව පාලනය කරගන්න විදියක් නැහැ. බොහොම මහන්සි වෙනවා මේ ඇතාව පාලනය කරගන්න, සංසුන් කරගන්න. මේ ඇතාව පහසුවෙන් සංසුන් කරගන්න බෑ. ඇත්ගොව්ව සෑහෙන දේවල් කරලා දඟලනවා. දැන් රජුරෝ සඳලු තලයේ ඉඳලා උඩුමහල් තලයේ ඉඳලා මේ රජුරෝ කියනවා මෙහිම කරන්න, මේ විදියට කරන්න, මේ විදියට මේ වැට කඩළු දාන්න, මේ විදියට අර හැම කාරණයක්ම උඩ ඉඳලා කියනවා. හැබැයි රජුරෝ දන්නවා මේ ඇතා රජුරවන්ට බොහොම අවනතයි කියලා. රජුරුවන්ගේ වචනේට මේ ඇතා හිස නමනවා කියලා දන්නවා. නමුත් රජුරවන්ට බයයි පහළට යන්න. ඊපස්සේ මේ ඇතා දල වලින් මාලිගාව එක එක තැන් වලට අනිනවා. විශාල කාලගෝට්ටිය. රජුරවන්ට උන් හිටි තැන් අමතක වුණා. එකපාරම දොරවල් අරගෙන අර රාජපුරුෂයොත් එහෙට මෙහෙට තල්ලු කරගෙන දුවගෙන ආවා. දුවගෙන එනකොට රජුරවන්ට අමතක වුණා අර දවස් 7කින් වෙනවා කියපු සිද්ධිය. අර ඇතාගේ කුලප්පු වීම කලබලයේ දැකලා රජුරවන්ට තේරුන්නේ නැහැ මොකද්ද මං කරන්න ඕනේ කියලා. නමුත් රජුරු උඩුමහල් තලයේ ඉඳලා ඇතා සංසුන් කරන්න බලනවා. ඇතාගේ කිසිම සංසුන් වීමක් නැහැ. බැරිම තැන රජුරු පහලට බහිනකොට පියගැට පෙළේදී තමයි එහෙම පොළොව පලාගෙන ඉතනින් ගිනි දැල් ඇවිල්ලා නිරේට ඇදිලා යන්නේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ එක්ක යම් ගැටීමක් හදාගත්තොත් ඒ ගැටීම එයා නවතින්නේ නිරේන් පින්වත්නි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් වුණත් බොහොම පරිස්සමට ඇසුරු කළොත් ඒක සුගතියට යන්න උදව්වක්. හැබැයි බුද්ධ ශාසනයක් සෙල්ලමට ගත්තොත්, බුද්ධ ශාසනයක් විහිළුවට ගත්තොත්, බුද්ධ වචනේ විහිළුවට ගත්තොත්, ඒ බුද්ධ වචනේ විහිළුවට ගත්ත කෙනා පින්වත්නි සෑහෙන අමාරුවේ වැටෙන්න ඒ කාරණේ බලපාන්න පුළුවන් පින්වත්නි. එතකොට අපිට තේරෙන්නේ නැහැ හරියටම දැන් ditta ධම්ම වේදනීයව කර්ම විපාක දෙනවා කියලා තේරුණාට මොන මොන වගේ කර්ම විෂයන්ද විපාක දෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ නමකට ජීවමාන කාලයේදී යම් කෙනෙක් හිරිහැරයක් කළොත් ඒ හිරිහැරේ නිසා යා දුගතියට යනවාමයි. ඒ වගේම තමයි දැන් අපිට තියෙන විශාලම අවදානම තමයි දැන් ඊළඟ භවයේ කොහොමද සුගතියක උපත හදාගන්නේ කියන එක. දැන් ඔබ කැමති සුගති භූමියක ඉපදෙන්න. දැන් මෙහිදී ධර්මය අවබෝධ කරගන්න බැරි ශ්‍රාවකෙක් සුගතියකවත් යන්න පුළුවන් නම් ධර්මයේ ඇසුරු කරගෙන ඒකට අකමැති කෙනෙක් කොහෙවත් ඇත්තේ නැහැ. දැන් පින්වත්නි කොහොමද ස්ථීරව කියන්නේ ඊළඟ ජීවිතේ සුගතියේම යනවා කියලා කියන්නේ කොහොමද? ඒක දැන් උපතටත් කර්මයේ බලපානවා නම් කම්ම යෝනි කියලානේ කිව්වේ. උත්පත්ති ස්ථානීය විදියට බලපාන්නේ කර්මයේ නම් එතකොට ඊළඟට සුගතියේවත් යන්නේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක් අද ඉන්න මිනිසුන්ට තියෙනවා. හේතුව තමයි අද ඉන්න මිනිසුන්ගේ සුගතියට යන විදියට වැඩිච්ච ධර්මයක් නැහැ. අද 90%කට වඩා වැඩි පිරිසක් പ്രേත ලෝකවල උපදිනවා. හේතුව තමයි මේ gadol සිමෙන්ති එක්ක තමයි බැඳිලා තියෙන්නේ. හේතුව තමයි රත්තරන් බඩු ටිකත් එක්ක අල්මාරියත් එක්ක තියෙන බන්ධනේ අයින් කරගන්න බෑ. හිටි ගමන් යා පොයට සිල් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. බුද්ධ පූජාව තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. බෝධි පූජා ආදී ආචාර ධර්ම වත් පිළිවෙත් එක්ක යාගේ ගනුදෙනුවක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි Tamanගේ ඉඩකඩම් ටික, දේපල ටික, රත්තරන් බඩු ටික, මිල මුදල් ටික අතහැර ගන්න බැරුව මිනිස්සු ජීවිතේ බොහෝම පීඩාවටපත් වෙලා තමයි මරණාසන්න මොහොතේ විඳවා තමයි යා ජීවිතේට සමුදෙන්නේ. මේ කර්ම විපාක දෙනවා කියලා තේරෙනවා. හැබැයි කොතනද විපාක දෙන්නේ, කොහොමද විපාක දෙන්නේ කියලා සාමාන්‍ය කෙනෙකුට ඒක විශ්ලේෂණය කරලා, ගණනය කරලා තේරුම් ගන්න බෑ. ඒක බුදුවරුන්ටයි විශේෂ වෙන්නේ. ඔකට හරි ලස්සන තැනක් තියෙනවා. ඔය මිලිඳු නාගසේන ප්‍රශ්නයේදී මිලිඳ ප්‍රශ්නේ තියෙනවා. එක වෙලාවක මිලිඳ රජුරෝ නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ කර්මයේ විපාක දෙන්නේ කොහොමද කියලා කියන්න කියනවා. ඒතර බලන්න දැන්
නාගසේන හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය භික්ෂුවක් නෙමෙයි බොහෝම ප්‍රශස්ත මේ ධර්මඥානයක් තිබුණ එක දහම් පදයකින් තවත් කෙනෙකුගේ මතය ඛණ්ඩනය කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේටම හිස නමාගෙන ගරු කරගෙන යම් කතාවක් කළොත් එතනින් ධර්මයේම මතු කරන්න පුළුවන් දක්ෂ ඥානවන්ත ශ්‍රාවකයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ කර්මයේ විපාක දෙන්නේ කොහොමද කියලා කියන්න කියනවා. එතකොට කියනවා මහරජ මේ කර්මයේ විපාක දෙනවා. හැබැයි විපාක දෙන්නේ කොතනදීද කියලා අපිට කියන්න බෑ කියනවා. විපාක දෙන්නේ කොහොමද කියලා අපිට කියන්න බෑ කියනවා. ඒ වෙලාවේ ආයෙත් අර මේ රජුරු අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ උදාහරණයකින් කියන්න කියලා. ඒ වෙලාවේ මිලින්ද රජුරවන්න නාගසේන හාමුදුරුව හරිම ලස්සන උදාහරණයක් කියනවා. මහරජ ගෙඩි හැදෙන ගහක් තියෙනවා කියනවා. ඒතර මේ ගෙඩි හැදෙන ගහේ හොඳට රූස්සව ගහ හැදිලා තියෙනකොට පළ දරන්න පුළුවන් විදියට ගහ හොඳට සකස් වෙලා තියෙද්දී මහරජ ස්ථීරව එක දෙයක් කියන්න පුළුවන් කියනවා. මොකද්ද කියන්න පුළුවන්? ස්ථීරව කියන්න පුළුවන් මේ ගහේ ගෙඩි හට ගන්නවා කියලා. දැන් අඹ ගහක් කියලා හිතන්න. ඒතර අඹ ගහ වැඩිලා තියෙන විදිය අනුව මේ ගස්වල ගෙඩි හැදීම ගැන යම් අත්දැකීමක් තියෙන තේරුමක් තියෙන කෙනෙකුට පුළුවන් දැන් මේ ගහේ නම් ගෙඩි හැදෙයි කියලා. ඒතර මේ ගහේ නම් සමහරට හෙට අනිද්දා නැතත් තව ටික කාලෙකින් හරි මේ ගහේ ගෙඩි හැදෙනවා කියලා හිතන්න බැරිද? පුළුවන්. ගහ දිහා බැලුවාම පුළුවන්. එතකොට නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජ ගෙඩි හැදෙන ගහක ස්ථීරව ගෙඩි හැදෙනවා කියලා කියන්න පුළුවන් කියනවා. හැබැයි කොයි තැනද කොතනද ගෙඩි එන්නේ කියලා කියන්න බෑ කියනවා. ඒ වගේ මහරජ මේ කර්මයේ විපාක දෙනවා කියලා කියන්න පුළුවන් කියනවා. හැබැයි කොතනින්දලා කොයි විදියට මොන ආකාරයට කොහොම විපාක දෙනවද කියලා කියන්න බෑ කියනවා. බලන්න නාගසේන මහරහතන් වහන්සේ මතක් කරනවා මහරජ මට මේ කර්මයේ විපාක දෙන තැන කියන්න බෑ කියනවා. හැබැයි විපාක දෙනවා කියලා විතරක් ධර්මයෙන් බලලා කියන්න පුළුවන් කියනවා. ඒ නිසා පින්වත්නි කුසලය තුලම ශක්තිමත් වෙන්න. සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑ එක කාරණයක් සෑහෙන කාලයක් බුද්ධාන්තර ගණනාවක් විපාක දෙනවා. ඔබ දන්නවා අර බුද්ධ ශාසනයේ කලින් වැඩ හිටියා ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් වැඩ හිටියේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට සුවඳ කුටියක් පූජා කරපු කෙනෙක් හිටියා සුමංගල සිටුවරයා කියලා. ඒතකොට සුමංගල සිටුවරයා ඊට කලින් මම ඔබට කියන්න මේ වර්තමාන සිද්ධියක් භාගතුන් වහන්සේ දේශනා කළා. ඒක හරි ජනප්‍රිය ප්‍රසිද්ධ කතාවක්. අර මේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවෝ වඩිද්දී බොහෝම දිග අමනුස්සයෙක් දකින්න විශාල ශරීරයක් තියෙන දිගෙන් පළලින් විශාල ශරීරයක් තියෙන අමනුස්සයෙක්. ඒතට ඒ പ്രേත කොටස් අතර ඉපදිච්ච ඒ പ്രേතයා දැකලා මේ මුගලන් හාමුදුරුවෝ hina පහල කරාම දහම් සභාවේදී ওই කතාව ඇදිලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම බොහොම දරදඬු බොහොම භයානක පෙනුමක් තියෙන ප්‍රේතෙක් දැක්කා ඒකයි මට එදා hina ගියේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද එදා මමත් දැක්කා ඔය ප්‍රේතයා. ඔය ප්‍රේතයාගේ ආනන්ද මේ මං අතීත කතාවක් කියන්නම් කියනවා. මොග්ගල්ලාන මම අතීත කතාවක් කියන්නම් කියනවා. ඔන්න මේ කතාව කියාගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඔය සුමංගල සිටුවරයාගේ සිද්ධිය කියන්නේ. අතීතේ හිටිය කියනවා සුමංගල කියලා සිටුවරේ. එයා තමයි එදා බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටිය හදලා පූජා කරලා තියෙන්නේ. ඒ ගන්ධ කුටිය හදලා පූජා කරපු මෙයා බොහොම ධනවත් ධාර්මිකව සල්ලි භාගේ හොයාගත්ත සිටුවරේ. දවසක් එයාගේ පිරිසත් එක්ක ගමනක් යනකොට දවල් කාලෙම හොඳට ඇඟ පුරාම පොරවගත්ත මිනිහෙක් නිදාගෙන ඉන්නවා. මේ නිදාගෙන ඉන්න මිනිහා දැකලා අර සිටුවරයා Tamanගේ පිරිසට කියනවා මේ මිනිස්සු ඔය දවල් රෑ කාලෙම ඇවිල්ලා තමයි ඔය දැන් ඔය දවල් නිදාගෙන ඉන්නේ කියලා කිව්වා. ඒතර ඔච්චරයි කිව්වේ. ඕක හිතින් හිත අමාරුවක් හදාගන්න දෙයක් නෑ. අපිනවත් දවල්ට නිදාගත්ත කෙනෙක් දැක්කාම කියනවනේ මෙයා මේ රෑ ඇහැරලවත් ඉන්නේ නැති ඒක තමයි ඔය නිදාගෙන ඉන්නේ කියලා. මෙයා මේ රෑ ඇවිල්ලා ඒ ඇවිදපු ගමනේ විඩාවට තමයි ඔය නිදාගෙන ඉන්නේ කියපු කතාවට අර මිනිස්සුන්ට කේන්ති ගියා.
හොඳට ඔළුවේ ඇරලා බැලුවා කවුද කියලා දැනගත්ත සිටුවරය කියලා. පින්වත්නි බලන්න මේක වචනයක් අල්ලගෙන ධර්මයක් නැති මිනිහෙක් එයාට තමන්ම කරගන්න හානිය පොඩි එකක් නෙවෙයි. ඒ නිසා තමයි මේ දේශනාව පටන් ගනිද්දි කිව්වේ පින්වත්නි ඔබව පරිස්සම් කරගන්න කියලා. මේ බාහිරින් ඇයින වචන නිසා ඔබ කැළඹෙන්න එපා. බාහිරින් සංවේදී වෙන දේවල් නිසා ඔබ අවුස්ස ගන්න එපා. ඔබ අවුස්ස ගන්න එකේ හානිය ඔබට තියෙන්නේ. ඒ හානිය කාටවත් බාර දීලා ඇඟ බේර ගන්න බෑ. මම මේ කේන්ති ගස්සන්නේ දරුවෝනේ කියලා කිව්වට. මම මේ කේන්ති ගස්සන්නේ අපේ ගෙදර මිනිස්සයානේ හාමුදුරුවනේ කියලා කිව්වට. මම කේන්ති ගත්තේ අපේ නෝනා නිසා හාමුදුරුවනේ කියලා කිව්වට. එමීට නෝනාගේ ඇඟට බාර දීලා මහත්තයාට බාර දීලා දරුවන්ට බාර දීලා ඔබේ කැළඹීම අයින් වෙන්න බෑ. ඒ කැළඹීමේ විපාකයක් ඔබට තියෙනවා. ඒ නිසා ඔබව පරිස්සම් කරගන්න වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ තමයි අපිට උගන්වන්නේ. දැන් බලන්න මේ කාරණේ තියෙනවා මේ සුමංගල සිටුවරයාගේ අර එක වචනයකට සුමංගල සිටුවරයාගේ හේන 7 වතාවක් ගිනි තියලා තියෙනවා. 7 වතාවක් ගිනි තිබ්බා කියන්නේ එක වචනයක් අල්ලගෙන. ඒතර 7 වතාවක් ගිනි තියලා ඉවර වුණාට පස්සේ තවත් බොහොම ලස්සන දෙයක් වෙනවා. ඒ තමයි ඒත් මේ මිනිස්සයා ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. අර එක වචනයක් වෙනුවෙන් හේන 7 වතාවක් ගිනි තිබ්බත් එයාට ඒකෙන් තෘප්තියක් නැහැ. ඊට පස්සේ පින්වත්නි සුමංගල සිටුවරයාගේ තිබුණා විශාල ගවගාලා. ඒ ගවගාලට පැනලා 7 වතාවක්ම ඉන්න ගවයොන්ගේ කකුල් කපලා ගිහින් තියෙනවා. ඒතර බලන්න එයා කොච්චර ප්‍රචණ්ඩ මිනිස්සෙක්ද එක වචනයකට මේ. ඊට පස්සේ දැන් මේ කවුරු රිද්දන්නද? මේ සුමංගල සිටුවරයා රිද්දන්න. ඊට සුමංගල සිටුවරයාට ගානක් නැහැ. එයාගේ ජීවිතේ ධර්මයේ තියෙනවනේ. එයාගේ කැළඹීමක් නැහැ. අන්තිමටම පින්වත්නි එක දවසක් මේ සුමංගල සිටුවරයාට මේක දැනුණාද කියලා බලන්න අර සුමංගල සිටුවරයාගේ සිටුමාලිගාවේ වැඩ කරන මිනිහෙක්ගෙන් අහනවා මේ අසත්පුරුෂ මිනිසයා මේ ඔයගොල්ලන්ගේ සිටුවරයාට හරියට කරදරවලු නේද මේ දවස්වල? මේ හේනත් ගිනි තියලා ගිහින්ලු කවුද නේද? මේ දවස්වල කීප වතාවක්ම ගවගාලට පැනලා ගවයොන්ට හිරිහැර කරලාලු නේද කියලා ඔය සිටුවරයාට හරිය හිත වේදන ඇති නේද කියලා ඇහුවා. එතකොට කියනවා අපෝ නෑ. අපේ සිටුවරයාට ගාණක් නෑ කියනවා. ඒතර අර මනුස්සයා කියනවා පුදුමයිනි මෙච්චර දේවල් කරලත් අනේ පාඩුවේ ඉන්නවා හරි හොඳයිනි කියලා. අපේ සිටුවරයා ඕවා ග්‍රහණය කරගෙන ඔළුවට දාගෙන කැළඹෙන කෙනෙක් නෙමෙයි කියනවා. අපේ සිටුවරයා හැම වෙලාවකම දිවා රාත්‍රී Taman කරගත්ත බලවත් පිනක් ගැන හිත හිතා ඉන්නේ කියනවා. මොකද්ද කියලා අහනවා. අපේ සිටුවරයා තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියක් පූජා කළේ. ඒක ගැන තමයි අපේ සිටුවරයාගේ හිතේ හැම වෙලාවකම සතුටින්, සැනසෙල්ලෙන්, තෘප්තියෙන් Tamanගේ ජීවිතේ ගෙවලා දාන්න කියනවා. දැන් බලන්න මේ අසත්පුරුෂයා හිතනවා එහෙනම් හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන එක දවසක් බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වැඩි වෙලාවක හිමීට ගන්ධ කුටිය වටේට කැරකිලා ගන්ධ කුටියට ගිනි තිබ්බා. දැන් බලන්න යා කොච්චර අසත්පුරුෂද කියලා. ගන්ධ කුටිය ඇවිලෙනකොට අර සිටුවරයාට දාඩිය දාගෙන Tamanගේ සේවකයෙක් දුවගෙන ඇවිල්ලා කියනවා සිටුතුමනි අන්න කවුද මිනිහෙක් ඔබ හදපු ගන්ධ කුටියට ගිනි තියලා කියනකොට මෙයා දුවගෙන ගියා. සිටුමාලිගාවේ හිටිය අය බය වුණා සිටුවරයා කඩා වැටේ කියලා. ළඟට ගිහින් හොඳට මේ ගන්ධ කුටිය දිහා බලලා හයියෙන් hina වුණා. hina වෙනකොට වටේ ඉන්න මිනිස්සු හිතන් දැති මේ සිටුවරයාගේ ඔළුව නරක් වෙලා කියලා. දැන් බලන්න සිටුවරයා වඩාත් කැමැත්තෙන් හිටපු ගන්ධ කුටියට ගිනි තිබ්බාම මේ සිටුවරයා hina වෙනවා. එතකොට අහනවා සිටුතුමනි මොකද මේ කියලා. එතකොට කියනවා මම ගන්ධ කුටිය හදාපු කුසලය දැන් කරගෙන ඉවරයි කියනවා. හැබැයි කවුරු හරි මිනිස්සෙක් නැවත වතාවක් දෙවෙනි වරටත් මට මේ බලවත් කුසලයේ කරගන්න අවස්ථාවක් හදලා දීලා කියලා සතුටුනා. බලන්න අඩුපහඩු ගොඩාක් තියෙන තැනකින් සතුටු වෙන්න පුළුවන් නිමිත්තක් හොයන විදිය ධර්මයේ ඉන්න කෙනෙක් එහෙමයි පින්වත්නි. ඒකේ අඩුපහඩු ටික හොයන්න යන්නේ නැහැ. ඒ අස්සේ තියෙන ධර්මයේ තමයි ගන්නෙ. ගුණ ධර්මයේ තමයි ගන්නෙ. කුසලයේ තමයි අල්ලගන්නේ. ඒ තුලින් තමන්ව ආරක්ෂා කරගන්න, තමන්ට යහපතක් වෙන දෙයක් කොහොමද කරගන්නේ කියන එක තමයි තමන්ගේ මනසේ වැඩ කරන්නේ. අන්තිමටම ගන්ධ කුටිය හදලා පූජා කරනකොට අර මිනිස්සයා දැන් මේ මිනිස්සයා කේන්ති ගන්න නෑනේ. පීයකුත් අරගෙන පිටිපස්සට වෙලා හිටියා කියනවා. අර අසත්පුරුෂ මිනිස්සයා ගන්ධ කුටියට ගිනි තියපු මිනිස්සයා.
ඉතින් එදා ගන්ධ කුටිය පූජා කරන වෙලාවේ නැගිටලා සුමංගල සිටුවරයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කවුරු හරි කෙනෙක් මගේ හේනට 7 වතාවක් ගිනි තිබ්බා කියනවා මං කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි කියනවා. ස්වාමීනි කවුරු හරි මිනිස්සෙක් 7 වතාවක් මගේ ගවගාලට පැනලා මගේ ගවයොන්ට හිරිහැර කළා කියනවා. මං හිතන්නේ ස්වාමීනි එදා ගිනි තියාපු මිනිහම තමයි ගවයන්ට කරදර කරන්න ඇත්තේ. ස්වාමීනි මට රිද්දන්න කියලා හිතාගෙන ඒ මිනිහම තමයි වෙන්න ඇති මේ ගන්ධ කුටියටත් ගිනි තිබ්බේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බලවත් පුණ්‍ය සංස්කාර දෙවෙනි වතාවේ ගන්ධ කුටිය හදලා රැස් කරගත්ත බලවත් පින ස්වාමීනි මම ඒ සිටුවරය ඒ අසත්පුරුෂ කම් කරාපු මිනිස්සයාට මම මේ පින අනුමෝදන් කරනවා කියනකොට අර මිනිස්සයාට හිතුණා මම මොන්න තරම් වරදක් කරගත්තද මේ තරම් ගුණවතෙකුට නේද හිරිහැර කළේ කියලා ඔන්න කඩා වැටුණා. ඒ විලාව තමයි වැඳලා සමාව ගන්නෙ. ඉතින් මේක දිග විස්තරයක්. එතකොට මේ කොහොම කරලා මේ මිනිස්සයා අමාරුවේ වැටෙන විදිය බලන්න ඒවා කරනකොට හරිය සතුටුයි. හරිම සනීපයක් දැනෙනවා. තවත් කෙනෙකුට රිද්දනකොට හරිම සැහැල්ලුවක් දැනෙනවා. හැබැයි තේරෙන්නේ නැහැ. Tamange පිටිපස්සෙන් එනවා එවනැල්ලක් වගේ පස්සෙන් ඇවිල්ලා පහර ගහනවා මං කරගත්ත කර්මය කියලා යාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා සමාව ගත්තත් එයා එතනින් එහෙම මැරිලා පින්වත්නි මහා නිරේට වැටෙන්නේ. ඔබ දන්නවද මහා නිරේ විඳවීම කොච්චරද කියනවා නම් මේ අසත්පුරුෂ මිනිස්සයා මහා නිරේට වැටිලා පින්වත්නි විඳෙව්වා කියනවා බුද්ධාන්තරයක්. බුද්ධාන්තරයක් කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකන් අන්තර් කාලෙම නිරේ කියනවා. ඔක්කොටම වඩා බලවත් උනේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියට ගිනි තියාපු බලවත් අකුසලය. එක වචනයක් නිසා මෙයා බුද්ධාන්තරයකට නිරේට වැටෙන විදියට අමාරුවේ වැටුණා. අන්තිමටම ඔන්න ගෞතම බුද්ධ ශාසනය එනකොට නිරයෙන් ගොඩට ආවා. උඩට ආවත් പ്രേත ලෝකේ. ඒ പ്രേතයා තමයි මොග්ගල්ලාන එදා ඔබ අර පහලට බහිනකොට ලක්කන මහරහතන් වහන්සේ එක්ක දැක්කේ කියනවා. පින්වත්නි බලන්න සමහර දේවල් කරනකොට අපි එච්චර බරපතල විදියට අපි ඒක ගන්නෙ නෑ. නමුත් අපිට විශාල හානියක් වෙනවා පින්වත්නි. ඒ නිසා මේ කර්මය ඔබට කොහොම පහර ගහයිද නැව එක දෙයක් කියන්න පුළුවන්. කොහොම හරි ඔබට පහර ගන්නවා. දැන් එහෙමනම් කෙනෙක් කියන්න පුළුවන් දැන් අකුසලයක් වෙලා තියෙනවා නම් ඒ අකුසලයේ වෙච්ච එකට මම මොකද කරන්න කියලා. පින්වත්නි ඔබේ අතින් අකුසලයක් වෙලා තියෙනවා නම් දැනකලත් නොදැනකලත් අකුසලයේමයි. අකුසලයක් වෙලා තියෙනවා නම් ඒ අකුසලයේ පුළුවන් තරම් අමතක කරන්න බලන්න. පුළුවන් තරම් මනසින් අයින් කරගන්න බලන්න. ඒ වගේම අකුසලයේ තවන ක්‍රමයක් තමයි බලවත් කුසලයකින් තවන්න පුළුවන්. බලවත්ව වෙච්ච අකුසලයක් ඊට වඩා ප්‍රබල කුසලයකින් ඒ අකුසලේ බාල කරන්න පුළුවන්. ඒ වගේම තමයි අකුසලයක් වෙලා තියෙනවා නම් ඔය අම්බලටික රාහුලවාද සූත්‍රය වගේ දේශනාවල තියෙනවා සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ළඟට ගිහින් ඒ අකුසලේ පාපොච්චාරණය කරන්න කියනවා. අකුසලේ ආවර්ජනය කරලා කියන්න කියනවා. ප්‍රකට කරන්න කියනවා. දැන් අපි සාමාන්‍ය කතාවටත් කියන්නේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ හිත වේදනාවක් තියෙනකොට ඒක හිර කරගෙන ඉන්න වැඩි වෙනව නේද හිත වේදනාව. තද කරගෙන ඉන්න හිතේ වේදනාව වැඩි. එතකොට අපි මොකද කරන්නේ? සාමාන්‍ය මිනිසුන්ගේ කතාවක් තියෙනවා. එහෙනම් ඔයා ඕක හිතේ තියාගෙන ඉන්න එපා. කාට හරි කියන්න කියනවා. ඒක කාට හරි කිව්වහම ඔයාගේ හිත නිදහස් වෙයි කියනවා. ඒ වගේ අකුසලයක් වුණාට පස්සේ අකුසලයේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ළඟට ගිහින් කියලා උන්වහන්සේගේ පාසටහන් අත ගාලා වැඳලා සමාව ගන්න කියනවා. අනේ ස්වාමීනි මගේ අතින් මේ විදියට වරදක් වුණා. මම ආයේ විදියට වරදක් නොවෙන්න මම පරිස්සම් වෙන්නම්. අනේ ස්වාමීනි මං ආයේ මේක කරන්නේ නැහැ කියලා ආයතින් සංවරයට එන්න කියනවා. ආයතින් සංවරයට ආවට පස්සේ ඒ අකුසලේ බාල වෙලා පින්වත්නි Tamanගේ ජීවිතය තුළ කුසලයක් වැඩෙන්න පටන් ගන්නවා කියනවා. පින්වත්නි මේ කර්මය බුදුරජාණන් වහන්සේලාට පවා සමහර අවස්ථාවල විපාක දුන්න අවස්ථා ධර්මයේ ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධයටපත් වෙලත් දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බණ කියාගෙන යනකොට ඔය ධර්මයේ බොහෝ තැන්වල එහෙම සිද්ධි තියෙනවා.
බණ කියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ විමසනවා පින්වත් මහණෙනි මෙතන සාරිපුත්ත ඉන්නවද කියලා අහනවා. උන්වහන්සේ පේන්නේ හිටියේ නැත්නම් විමසනවා. එතකොට සාරිපුත්ත හාරු ඉස්සරහාටම වෙලා වාඩි වෙලා ඉඳලා නෑ හැමදාම. අපි හිතන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කිට්ටුවෙම වැඩ හිටියා කියලානේ. සමහර වෙලාවට සාරිපුත්ත හාමුදුරුවෝ ටිකක් එහාට මෙහාට වෙලත් බණ අහගෙන ඉඳලා තියෙනවා. ඇයි මාන්නේ නෑනේ හිතේ. ඒතකොට මට මෙතන පුටුව හම්බෙන්න ඕන, මගේ ආසනිය ඔතන තියෙන්නේ. එතන කොහොමද අර කෙනා වාඩි වුණේ? ওই කතා මොකුත් නෑ. ඒ අපේ ජීවිතේ මාන්නක්කාරකම තියෙන නිසා තමයි සමහර වෙලාවට ඉඳ ගන්න තැන ගැන පවා අපි හිතනවානේ. මං වගේ කෙනෙක් මෙහෙම වාඩි වෙලා හරියන්නේ නෑ. මං වගේ කෙනෙක් මේ තැන වාඩි වුණොත් එහෙනම් මගේ තත්ත්වෙට මොකද්ද වෙන්නේ? මගේ තත්ත්වෙට ඒක මොනතරම් හානියක්ද වගේ හිතෙනවා. දැන් බලන්න සාරිපුත්ත හාරු පිටිපස්සට වෙලා සමහරලාට බණ අහලා තියෙන. එතකොට උන්වහන්සේ විමසනවලු මහණෙනි මෙතන සාරිපුත්ත ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න කියනවා. කොහෙද මේ සාරිපුත්ත ඉන්නේ කියලා අහනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ වැඩම කළාම කියනවා සාරිපුත්ත මගේ ටිකක් මේ කොන්දරි දෙනවා. සාරිපුත්තට පුළුවන්ද මෙතනින් එහාට මේ දහම් කතාව කරගෙන යන්න? ඉතින් ශාස්ත්‍රූ ගෞරවයේ තියාගෙන සාරිපුත්ත හාමුදුරුවෝ දේශනාව කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මීට පොඩ්ඩක් ඇලවෙලා සැතපෙනවා නෙමෙයි. උන්වහන්සේ මේ දහම් කතාව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා අන්තිමටම සාදුකාරයක් දෙනවා කියනවා. සාදු සාදු සාරිපුත්ත මම කිව්වත් ඔය ටික තමයි සාරිපුත්ත කියන්නේ කියනවා. මගේ මුව මඩලින් දේශනා වෙන්නේ ඔය ටික කියනවා. සාරිපුත්ත හරි ලස්සනට මේ දහම් කතාව ඉස්සරහට කළා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ විටින් විට මතුවෙච්ච කොන්දේ අමාරුවක් ගැන එහෙම ධර්මයේ බොහෝ තැන්වල තියෙනවා. උන්වහන්සේකට පුරාණ කර්ම විපාකයේ ගැන කියනවා. කරගත්ත කර්මයේ ගැන කියන එක වතාවක් උන්වහන්සේ ඔය මල්ලවපුරකාරයෙක් වෙලා ඉඳලා මල්ලවපුරකාරයෙක් විදියට උන්වහන්සේ ඉද්දී එක මිනිස්සෙක් එක්ක ඒ තරඟයේදී කොන්ද කැඩුනා කියනවා. ගහපු පහරකින් කොන්ද කැඩුනා කියනවා. කොන්ද කැඩිලා ඒ කැඩිච්ච මිනිස්සයා ඒකෙන්ම බොහෝ කාලයක් විඳවලා මැරුණේ කියනවා. ඒ විපාකේ අවබෝධයටපත් වුණු ජීවිතයේත් ඒකේ සෙවණැලි තිබුණා කියනවා. ඒ නිසා පින්වත්නි බොහෝම පරිස්සමට කර්මයත් එක්ක ගනුදෙනු කරන්න. ඔබ මේ කතා කරන දේවල් වලින් ඔබ කරන වැඩ කටයුතු වලින් ඔබ හිතන සිතුවිලි වලින් මේ හැම දෙයකින්ම ඔබට කර්මයක් රැස් වෙනවා. ඔබට පේන්නේ මේ ඕලාරික කර්ම විතරයි. නමුත් පින්වත්නි ඔබ ගත කරන මේ හැම වෙලාවකම ඔබට කර්මයක් රැස් වෙනවා. ඔබේ ජීවිතයට වැඩෙන කර්මයක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ දේශනාවේ මතක් කළේ තමන්ව පරිස්සම් කරගන්න කියලා. දැන් ඔබ දන්නවද? දැන් ওই බුදුරජාණන් වහන්සේ ගැන කියපු නිසා මම ඔබට ලස්සන දෙයක් කියන්නම්. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ වෙච්ච ලස්සන සුන්දර අත්දැකීමක් තමයි මම ඔබට කියන්නේ. මේ කතාව ඔබට වැදගත් වෙයි. බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයේ ඒ කියන්නේ ඊට පෙර බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජෝතිපාල මානවකයා වෙලා තමයි හිටියේ. ජෝතිපාල මානවකයා කියන්නේ බොහොම බ්‍රාහ්මණ කුලයෙන් ඉහළට ගිය ත්‍රිවේදේ හදාරපු බොහොම තේජවන්ත බ්‍රාහ්මණෙක්. ඒ ජෝතිපාල මානවකයාගේ යාළුවෙක් හිටියා ගටිකාර කියලා. ගටිකාර ඉතින් බොහොම ඉහළ කුලීක කෙනෙක් නෙමෙයි. හැබැයි දෙන්න යාළුයි, හොඳ හිතවත් දෙන්න. හරියම එකතුයි දෙන්න. ඉතින් මේ ජෝතිපාල මානවකයා ඉන්නකොට ගටිකාර ඊට කලින් භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා තිබුණා. හොඳට බණ අහලා පුරුද්දක් තිබුණා ගටිකාරට. ඔබ දන්නවා ඒවා කියන්න කාලේ නෙමෙයි. ওই ගටිකාර සූත්‍රයේම තියෙනවා බුදුරජාණන් වහන්සේ ගටිකාරගේ ගෙදරටම ඇවිල්ලා දානි වළඳන විදිය. ගටිකාර නැති වෙලාවේ පවා බුදුරජාණන් වහන්සේ ගෙදරින් දානි වළඳලා තියෙනවා. අම්මගේ තාත්තගේ ඇස් පේන්නේ නැහැ. එතකොට ගටිකාරෙක්ක විශේෂ හිතවත්කමක්, ඇයි හොඳයි කමක් භාග්‍යවතුන් වහන්සේගේ තිබිලා තියෙනවා. එතකොට ගටිකාරට හිතුණා Tamanගේ යාළුවා වෙච්ච, ඊටාම මිත්‍රශීලී වෙච්ච මේ ජෝතිපාල මානවකයාත් භාග්‍යවතුන් වහන්සේට මුණ ගස්සන්න ඕන කියලා. ඉතින් ජෝතිපාල මානවකයාට දවසක් කිව්වා මේ කතා කරලා දෙන්න හිතවත්නේ යාළුකමට කිව්වා මේ පින්වත් ජෝතිපාල මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා කාශ්‍යප නමින්. උන්වහන්සේ බොහොම ලස්සනට දුක ඉවර කරගන්න බණ කියනවා. අපි වෙලාවක යන්න බණ ටිකක් අහලා ඉන්න කිව්වා. ඉතින් මේ ජෝතිපාල මානවකයා කියලා තියෙනවා මොන බණද? හිස මුඩු කරගත්ත පැවිද්ද කොහෙද බුදු වුණා කියලා හැමෝම කියනවා. කවුද දන්නේ කොහොම බුදු වුණාද කියලා. ඒතකොට දෙවෙනි වතාවෙත් කියලා තියෙනවා නෑ නෑ අපි පොඩ්ඩක් ගිහින් බලමු කෝකටත්. උන්වහන්සේ මුණ ගැහිලා බලමු. එතකොට කියලා තියෙනවා ගටිකාර
නුඹේ වැඩක් බලාගෙන gedara තියෙන දෙයක් කරගෙන ඉන්න. හිස මුඩු කරගත්ත පැවිද්ද බුදු වුණා කිව්වට කවුද දන්නේ බුදු වෙලාද කියලා? ඕවා නිකන් මේ Tamanගේ මල්ල පුරව ගන්න කියන කතාවද කවුද දන්නේ? තුන්වෙනි වතාවෙත් කියලා තියෙනවා. දැන් තුන්වෙනි වතාවෙත් විමසනකොට අර කතාව කියන්න කලින් හිස් මුඩු කරගත්ත මහණ කොහෙද බුදු වුණා කියලා කියන්නේ කියනකොට කියලා තියෙන්නේ. ඒ වෙලාවේ ඒ කතාව තුන්වෙනි වතාවේ කියන්න කලින් අර ගටිකාර කියනවා ගටිකාර එහෙනම් අපි දැන් නාන්න යන් කියලා. දැන් ඔන්න නාන්න ගිහින් ඉද්දී තමයි කෙස් ඇටියෙන් අල්ලලා වතුරෙන් ගොඩට එනකොට කෙස් ඇටියෙන් අල්ලලා කියන්නේ බණ ටිකක් අහන්න යන් කියලා. ඒ බණ ටිකක් අහන්න යම් කියන කතාවට බැලුවා දැන් ජෝතිපාල මානවකයා ඉහළ කුලයක කෙනෙක්. ඊට පස්සේ ගටිකාර කියන්නේ පහළ කුලයක කෙනෙක්. හැබැයි ඒ කාලෙත් ඔය කුලමාන්නේ කුලවාදී තිබ්බනේ අදත් ඉන්දියාවේ තියෙනවා. මේ වගේ කෙස් ඇටියෙන් අල්ලලා මට මේ බල කරලා ආය වතාවක් කිව්වේ මෙයා ඊටාම විශ්වාසවන්ත විදියට. ඒ නිසා පොඩ්ඩක් යන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බණ අහනකොට තේරුණා ඇත්තටම උන්වහන්සේ අවබෝධයටපත් වෙලා කියලා. ඒත් දැන් බලන්න උන්වහන්සේ තමයි ගෞතම නමින් අවිසම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඉදා බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ මතක් කරනවා. නමුත් පින්වත්නි ඔබ දන්නවා බුදුවරුන්ගේ දුෂ්කර ක්‍රියා කාලය අවුරුදු ගාණක් නෙමෙයි. මාස කීපයයි. සමහර අය මාසයයි දෙකයි. සමහර බුදුරජාණන් වහන්සේලා මාස 6යි. හැබැයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අවුරුදු 6ක් වගේ දීර්ඝ කාලයක් ගෙවා ගන්නවා. අවබෝධයේ පිණිස. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාව දීර්ඝ වෙන්න බලපෑවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට එදා ජෝතිපාල මානවකයා වෙලා ඉඳලා හිස් මුඩු මහණෙක් බුදු වුණා කියලා කියන ඕවා විශ්වාස කරන්න බෑ කියලා කියපු කතාව කියනවා. දැන් බලන්න බුදු කෙනෙක්ගේ පස්සෙනුත් කර්මයේ විදියට ආවනම් අපි ගැන කවර කතාවද? පින්වත්නි බුද්ධ ශාසනයක් මුල් කරගෙන යම් කෙනෙක් කුසලයක් කරගත්තොත් එයාට ඒක ditta ධම්ම වේදනීය වශයෙන්ුත් විපාක දෙයි. ස්ථීරව පින්වත්නි උපපජ්ජ වේදනීය වශයෙන් විපාක හැදෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඒ වගේම අනිත් පැත්තටත් එහෙමයි. යම් කෙනෙක් බුද්ධ ශාසනයක් එක්ක ගැටුනොත්, සත්‍යයත් එක්ක ගැටුනොත්, ඔකට අර පරාභව සූත්‍රය කියන්නේ අසන්තස්ස ප්‍රියා හොಂತಿ සන්තේන කුරුතේපියන් කියලා. ඒ කියන්නේ අසත්පුරුෂයෙකුට ප්‍රිය කරනවා, අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභව. ධර්මයට කැමති වුණොත් සුගතිය තමයි. ධම්ම දෙස්සී පරාභව. ධර්මයට ද්වේෂ කළොත්, ධර්මයත් එක්ක කෝන්තර හදාගත්තොත්, ධර්මයත් එක්ක ගැටුනොත්, ඒ ගැටෙන බලවත් අකුසල් කර්මය නිසා සමහරට ditta ධම්ම වේදනීය වශයෙන් විපාක හැදෙනවා. ස්ථීරවම පින්වත්නි උපපජ්ජ වේදනීය වශයෙන්ුත් ස්ථීරව අපරාපරිය වේදනීය සසර පුරාවට අවබෝධය දක්වාම විපාක හදලා දෙයි. ඒ නිසා ඔබ පරිස්සම් කරගන්න. ඔබේ හිත පරිස්සම් කරගන්න. ඔබේ හිතට අකුසල් දෝරේ ගලන්න දෙන්න එපා. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ අනුෂාද සිල්වා මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේ දරනවා. එතුමිය බලාපොරොත්තු වෙනවා සෙත් ප්‍රාර්ථනා කරන්නට මහනුවර පදිංචි චන්ද්‍රාද සිල්වා මෞතුමියට, ඒ වගේම ඊසා තිලකරත්න මෞතුමිය ප්‍රදාන අනුෂාද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාගේම ජීවිතයට දෙමව්පියන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. හැම දෙනාගේම ජීවිතයට ධර්මයේ පිහිට පිළිසරණ උපකාර වේවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස්ුණා වූ බලවත් කුසල සංස්කාර මේ කර්ම ශක්තිය ditta ධම්ම වේදනීය වශයෙන්ම ඔබට උපකාර වේවා. උපපජ්ජ වේදනීය වශයෙන් ඔබට ඊළඟ උපතේදී ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් සුගතිගාමි වෙන්නම මේ පින බලවත් වේවා. අපරාපරිය වේදනීය වශයෙන් ධර්මය අවබෝධ කිරීම දක්වාම ඔබේ ජීවිතේට මේ ධර්මයේ ධර්මාලෝකණය, ධර්මී පිහිට, ධර්මී යහපත ඔබට සැලසේවා. අනුෂාද සිල්වා මහත්මිය ප්‍රදාන චන්ද්‍රාද සිල්වා මෞතුමියටත් ඊසා තිලකරත්න මෞතුමිය ප්‍රදාන හැම දෙනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල් බලවත් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අනුෂාද සිල්වා මහත්මිය ඇතුළු මව්වරුන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. ඒ හැම දිනාගේම මියගිය සියලු ඥාතීන්ට, සසරගත ඥාතීන්ට මේ පින උපකාර වේවා. හැම දිනාගේම භවගාමී සසර සුවපත් වේවා.
සියලු දෙනාටම සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ පින් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සියලු සත්පුරුෂ දෙවියන්ටත් මේ පින් උපකාර වේවා. සියලු දෙවියෝ අපරට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදු සසුන බොහෝ කල් රැකීවා. සියලු දෙවියෝ අපරට ජාතිය මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් බොහෝ කල් ශාසනයට අනුග්‍රහ කරත්වා.